එහෙනම් ඉතින් ඊට වැඩි හොඳට මුස්ලිම් මැත්ත බුදුරස් දකින්න නැති. මොකද දැන් වර්තමානයේ හිටිනවා අපිට වැඩි ඒගොල්ලෝ සිල්වත් බලනකොට සමහර සිල්පද වලින් බලන්න කල්පනා කරලා එන්නකින් ඔය වගේ දේවල් ගැන හිතන්නටවත් එපා. ඔය වගේ දේවල් ගැන හිතන්න හැමතිස්සෙම තමන්ගේ තුල දිනු කරගන්නවා තමන්ගේ ආධ්‍යාත්මික ගුණය ගැන. ඔය ආධ්‍යාත්මික ගුණය කියලා මම කියපන් ලොකු වචනයක් කරගන්න එපා. ওই ගුණය කොතනද තියෙන්නේ? තමන්ගේ මනුෂ්‍යත්වයේ තුලයි තියෙන්නේ. ඔයත් මිනිස්සු නේද? මිනිස්සු නම් මනුෂ්‍යත්වයේ තියාගන්න ඕනේ නැද්ද? ඕනේ නැද්ද? ඕනේ. මිනිස්සු නම් මනුෂ්‍යත්වයේ තියාගත්තා නම් අන්න එතන ගුණය තියෙනවා. එතන හාස්කම තියෙනවා. හාස්කම කියන්නේ මිනිස්කම. වෙන එකක් නෙමෙයි. මේ මිනිස්කම හරියට හදාගන්න ඕනේ අපි. අපි කවුරුද? ඒක කරගන්න ඕනේ. බලන්නකෝ හරියට පොඩ්ඩක් මිනිස්කම හදාගන්න හාස්කම ඔයත් ගාව තියෙන්නේ නැද්ද කියලා. මිනිස්කම හදාගත්තොත් කියනවා මහන්තම් භෝගක්ඛන්දං අධිකච්ඡති. මහා භෝගස්කන්ධයකට හිමිකාරයෙක් වෙනවා කියනවා මිනිස්කම හරියට හදාගත්තොත්. ඒ කියන්නේ පංචශීලයේ හරියට ආරක්ෂා කළ දුෂ්චරිතෙන් වැළකීලා සුචරිතෙහි හිටියෝ. ඊගොල්ලෝ කියනවා මහන්තම් භෝගක්ඛන්දං අධිකච්ඡති කියනකොට සැප ලබන්න පුළුවන් ඔක්කොම දේවල් එතන තියෙනවා. ඊගොල්ලෝ කිව්වා කල්යාණ කිත්ති සබ්බෝ අභුග්ගච්ඡති. ගුණ තමන්ගේ මහා ගුණ ഘോഷාව පැතිරෙනවා කිව්වා. විසරදෝ උපසංකමති ඕන තැනකට නිර්භයව යන්න පුළුවන් යාට. ආත්ම ශක්තියක් තියෙනවා. ඊගාවට කිව්වා අසම්මෝල්ලෝ කාලං කරෝති. මැරෙන්න බය නැහැ. ඕන වෙලාවක මැරෙන්න ලෑස්ති. සිහියෙන් මුලා නොවි මැරෙන්න යාට පුළුවන්කමක් තියෙනවා. කායස්ස බේදා පරමරණා සුගතින් සග්ගං ලෝකං උපජ්ජති. කාය බිඳීමෙන් මරණින් මත්තේ සුගතියට යනවා කියලා කිව්වා. පින්නත් කවුද මැරෙන්නේ නැති වෙන්න මේ ලෝකෙ ඉපදිච්ච කෙනා? කවුද? ඉන්නවද මැරෙන්නේ නැති වෙන්න ඉපදිච්ච කෙනෙක් මෙතන? නෑ. සමහරකට අවුරුදු 80ක් ගියත් සමහරකට මැරෙන්න බයයි නේද? 80ක් ගියත් මැරෙන්න බයයි. අපි දන්නවා හොඳටම මැරෙන එක මැරෙනවම තමයි කියලා. ඒත් මැරෙන්න බයයි. ඇයි මැරෙන්න බය? ඔය මැරෙනවට නෙමෙයි බය. මැරෙනවට නෙමෙයි බය. මෙතන තියෙන අතාර ගන්න කැමති නෑ එකක්. අනිත් එක යන තැන දන්නවා කොහෙද කියලා. පින්නත් යන තැන දැනගන්න ඇත්තන්ට මෙතන තියෙන එක අතාරින එක ඊටම ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කියන්නේ යන්නේ හොඳ තැනකටයි කියලා දන්නවනම් මම දන්නවා ඔය දැන් ටික කලකට ඉස්සෙල්ලා මහානායක හඳුරෝ මේ මහරගම පිළිකාරවලට ගිය වෙලාවේ තරුණයෙක් බලන්න. ඉස්සෙල්ලා ඒ තරුණයා හොඳට ආගමික කටයුතු වලට යෙදිච්ච කෙනෙක්. ඒ නිසා ඒ දැනීමට මහානායක හඳුරෝ බලන්න ගිහිල්ලා අර තරුණයත් එක්ක කතා කරනකොට එයාට ඉතින් හිත හැදෙන්න කියලා තියෙනවා. ඉතින් මම දැනගෙන තියෙනවා මේ නායක හඳුරෝ හිත හැදෙන්නයි කියලා තියෙන්නේ කියලා. මේ තරුණයා කියනවා දෙගෙන අනේ නායක හඳුරෝ මට ජීවත් වෙන්න ඕනේ නැහැ කිව්වලු. මේක මට මහ දුකක් මම දන්නවා මගේ ජීවිතේ හැදිච්ච මහානායක හඳුරු දන්නවනේ මම මොනවද කළේ කියලා ඒක මම දන්නවා මම මැරිලා නරක තැනකට යන්නේ නෑ කියලා අනේ මේ දුක විඳින්න ඉන්නවට වැඩිය මට ඕනේ දැන් ඉක්මනට එතෙන්ට යන්නේ කිව්වලු බලන්න දැන් මේ මරණේ ඉන්නේ මරණේ පෙනිපෙනි ඉන්නේ ඒකට යකින මට යන්න ඕනේ එතෙන්ට කියලා තව වෙලාවකදී මට අවුරුදු 20ක් විතර ඇති තරුණයාට අවුරුදු 18 දී කොමාරේ වයස තීරණය කරගන්න මෙඩිකල් කොලෙජ් එකට ඇතුල් වෙලා මාස 3යි. මාස 3 තමයි එයාට ලියුකේමියා හැදුනේ. රොයල් කොලෙජ් එකේ ළමයි. අපිට පිළිකාරවලදී හම්බ වුණා. දීක කතාවක් තියෙනවා මම කෙටියෙන් කියන්නම්. ඒ තරුණයා අන්තිමට එයාගේ අම්මයි තාත්තයි අන්තිම මොහොතේ අම්මයි තාත්තයි මල්ල දෙන්නයි නංගි ළඟට අරන් ගහවලු. අන්න ගහලා කිව්වලු අම්මේ තාත්තේ ඔයගොල්ලෝ මම මැරිච්චාම නම් දුක් වෙන්න අඬන්න ලෑස්ති වෙන්න එපා. මේක මම දන්නවා මේක වෙනවා කියලා. හැබැයි අම්මලා තාත්තලා දන්නවා මම ජීවත් වුනේ කොහොමද කියලා. විස්තරයකුත් කිව්වා මට කියලා තිබුණා. සුමානකට සැරයක් එයාගේ ආහාර වේල දුප්පත් කෙනෙකුට දෙනවා. ඉගෙන ගන්න ළමයි.
හැම පසළොස්වක පොයෙම සිල් සමාදන් කරන දවල් ආහාර වේල වන්දන රාත්‍රියක තව කෙනෙකුට පහුදාට දෙනවා. හොඳට සිල් රැක්කා. පන්සිල් නිකන් ජීවිතේ තිබුණ හොඳ ළමයි. අන්තිමට අම්මලා තාත්තලා කියනවාද? අම්මේ තාත්තේ අඬන්නේ නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවා මං ජීවත් වෙන්නේ කොහොමද කියලා. මං කෙරෙහි යම්කිසි ආදරයක් ගෞරවයක් තියෙනවා නම් ඔයත් මම ජීවත් වෙච්ච විදිහට ජීවත් වෙන්න කියලා. ජීවත් වෙන්න කියලා කිව්වලු කාට හරි මාත් එක්ක කතා කරන්න ඕන නම් අද දවල් වරු වෙනකොට ඇවිල්ලා කතා කරන්න මට හවස් වෙනකල් ඉන්න හම්බ වෙන්නේ නැහැ කියලා කිව්වලු. ඉතින් එක වෙලාවක කිව්වලු මට හාමුදුරුවෝ එක්කන් එන්න පිරිත් කියන්න කියලා. ඒකට ඒ ළඟ තියෙන පන්සලේ හාමුදුරුවන්ට ගිහලා අඬ ගැහුවලු. අඬ ගහලා පිරිත් කියලා සුරා මේරේ මජ්ජපමා දත්තානා වේරමණී කියලා ඉවර වෙනකොට ඇස් දෙක පියාගත්තලු එහෙම. බලන්න ජීවිතය හදාගත්තාම ලස්සනට මැරෙන්න පුළුවන්. ඒකයි කිව්වා අසම්මෝලෝ කාලං කරෝති මුලා නොවි කලුරිය කරනවා කියලා හිත. පින්නත් වෙන දෙයක් නෙමෙයි පන්සිල් රැක්කනම් කවදාවත් නරක තැනක උපදින්නේ නෑ එවැනි කෙනා. ඒ කියන්නේ මුලා නොවි කලුරිය කරනවා නම් ස්ථිර වශයෙන්ම යහපත් තැනකට යනවා. මොකද ඒ පන්සිල් රකින්නවා කියලා කියන්නේ එයාගේ මනස පිරිසිදු වෙනවා කියන එකයි. මනස පිරිසිදු වෙච්ච මොකද සිල්පද පහේ සිල්පද හතරක්ම ජීවිතේ හැම අවස්ථාවකම ආවරණය කරගෙන ඉන්නේ. මේ සිල්පද හතර රකින්නකොට එක මොහොතක්වත් අතාරින්නේ නැහැ. ඒ සිල්පද හතර රකින්නකොට හැම අවස්ථාවකදීම මොන ක්‍රියාව කරන්න ගියත් තමන්ගේ හිත දූෂ්‍ය නැහැ. ඒ කියන්නේ අපායගාමී තත්වයෙන් දූෂ්‍ය වෙන්නේ නැහැ තමන්ගේ හිත. මොකද හේතුව එයාගේ මනසේ මානසික පිරිසිදු බව නිසා මුළු ශරීරය පුරාම යන ලේ ධාරාව බොහොම ප්‍රසන්න ලේ ධාරාවක්. හෝමෝන්ස් ක්‍රියාවලිය බොහොම ප්‍රසන්න හෝමෝන්ස් ක්‍රියාවලිය. ඒ නිසා ඒක සිද්ධ වෙන්නේ. එතකොට ඒ තැනත්තා නිරතුරු ප්‍රසන්න මනසෙන් ඉන්නකොට එයාගේ බුද්ධි වර්ධනය નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. ශරීර සෞඛ්‍ය ඇයි ඔය ඇත්තන්ට ලෙඩ ගොඩක් තියෙන්නේ? ඇයි ලෙඩ ගොඩවල් වෙලා තියෙන්නේ? ඔය ලෙඩ වෙන්න හේතුව තමයි ප්‍රධාන වශයෙන් පංච දුස්චරිතය. එකක් දෙකක් වුණත් නිතර නිතර කරනවා නම් හරි. මොකද ඒ නිතර නිතර කරනකොට ඒ දුස්චරිත එයාගේ ශරීරයේ ලේ ධාතුවට ඒක බලපානවා. නිකන් හිතන්න මෙන්න මෙහෙමයි වෙන්නේ. ඒකයි කිව්වේ මේ සුචරිතය වඩන්නේ කියලා කිව්ව දුස්චරිතයෙන් ඈත් වෙන විතර මදි සුචරිතය වඩන්නේ කිව්වා. කොහොමද මේක වෙන්නේ? දැන් බලන්නට අපි සතුන් මරන්න පුරුදු වෙච්චාම පුංචි පුංචි සත්තු ඔය නිකන් මදුරුවෝ මැස්සෝ ඔය සත්තු ඔය මරන්න පුරුදු වෙනවා. පුරුදු වෙනකොට ක්‍රමක්‍රමයෙන් නිතරම මේක කරනවා. නිතරම කරන්න තමන් මේක අවබෝධයක් නැති වුණාට තමන් මේ ක්‍රියාව කරන වෙලාවට හැමතිස්සෙම මනස අප්‍රසන්න වෙලා තියෙන්නේ. නිරතුරුවම මනස අප්‍රසන්න වීම හේතුවෙන් තමන්ගේ ශරීරයේ ලේ ධාතුව හැමතිස්සෙම කිලිටුයි. කිලිටු වෙන්නේ කොහොමද? අර දුෂ්ට හෝමෝන්ස් ධාරාව ඒ ලේත් එක්කලා සම්බන්ධ වීමෙන්. එතකොට ඒ හෝමෝන්ස් ලැබෙන්නේ නැද්ද ශරීරයේ හැම ඉන්ද්‍රියකටම? හැම මාංශ සෛලයකටම බලපාන්නේ නැද්ද? හැම මාංශ සෛලයකටම බලපානවා. ඕක දිගින් දිගටම ඔහොම එක පාට බලපාන්නේ නැහැ. දිගින් දිගටම ඔය ලේ ධාරාව ඔහොම ලැබෙන්න ගියොත් අර මාංශ සෛල වලට හානි වෙන්නේ නැද්ද? එතකොට මොකද වෙන්නේ? මාංශ සෛල විතර නෙවෙයි ස්නායු වලට බාධා පැමිණෙනවා. ශරීරයේ නොඑක් ඉන්ද්‍රියන්ට බාධා පැමිණෙනවා. ඊට පස්සේ ක්‍රියාවලිය හරියට සිද්ධ නැති වෙනවා. ඒ වගේ අන්තිමට වෙන්නේ මොකද්ද? මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන් වේති කියන එක ඔන්න මෙතෙක් කාලයක් පසුපස ආපු එක ඊට පස්සේ දුක පසුපස ඇවිල්ලා තිබුණා මෙතෙක් කාලයක් දැන් ප්‍රකට වෙන්නට ලෑස්ති. ප්‍රදූෂ්‍ය වූ මනසින් කිව්වනම් කෙරුවනම් දුක එතෙන් පටන් පසුපස එනවා කියලා කිව්වා. දුක එතෙන් පටන් පසුපස එනවා කියලා කිව්වද දුක ලැබෙනවා කියලා කිව්වේ නෑ. තත්ත්වය කියන්නේ එතෙන් පටන් පසුපස එනවා කියලා කිව්වා. දැන් පසුපස එනවා කියලා කිව්වේ Taman දන්නේ නෑ එනවයි කියලා. දැන් ඒක නෙමෙයිද මේ වෙන්නේ? ඒකමයි වෙන්නේ. හැබැයි එක වෙලාවක පස්සෙන් ඇවිල්ලා ඉස්සර වෙනවා. ඉස්සර වෙච්ච දාට දෙගෙන වැටෙනවා. ඔන්න එක සිල්පදයකින් ඔය වෙන්නේ. එහෙනම් අනිත් සිල්පද වලට සම්බන්ධ කරලා බලන්න
ඒ වගේම අනිත් ශිල්පද ටිකෙන් අර සුචරිතයේ පැත්ත ක්‍රියාත්මක වෙනකොට ලේ ධාතුව මොකද වෙන්නේ? ඉන්ද්‍රියන් මොකද වෙන්නේ කියලා හිතන්න. ඕකෙන් පින්නත් අද වෛද්‍ය විද්‍යාඥයෝ කියන්නේ 85% විතර දැන් තියෙන රෝග මානසික පීඩනය නිසා ඇතිවෙච්ච ඒවා කියලා. 85% පොඩි ගණනක් නෙමෙයි. මේක අවුරුදු 30කට ඉස්සෙල්ලා කිව්වේ 60%ක් විතර මානසික රෝග කියලා. එහෙනම් අවුරුදු 30කට යනකොට දැන් මිනිස් මනස කොච්චර කිලුඩුද කියලා හිතා ගන්න පුළුවන්. ඒකයි මේ ධර්මදේශනා ප්‍රධාන තේමාව උනේ අත්ති සුඛට දුක්ඛානං කම්මානං ඵලං විපාකෝ. දැන් සුඛට එකෙක් ඵල විපාක පේනවා, දුක්ඛට එකෙක් ඵල විපාක පේනවා. දැක්ක නේද? මොකද්ද වෙන්නේ කියලා? Taman නොසුදුසු ක්‍රියා නොකළ යුතු දේවල් කරනකොට කාටද දැන් බලපාන්නේ? නිකන් බලන්න මధుරවා තැළුවා. මధుරවා තැළුවම උනත් මధుරවට නම් කිසි ප්‍රශ්නයක් නැහැනේ. මధుරවා දන්නේවත් නැහැ. කොටින්ම කියනවා නම් ඌ පරලෝ ගියාද නැද්ද කියලාවත්. ඌට නෙමෙයි ප්‍රශ්නේ උනේ. ප්‍රශ්නේ වෙන්නේ කාටද? මధుරවා මරන්න ආවේගය කොහෙන්ද ආවේ? Tamanට බලපාන්නේ. සපින්නත් මේ නිකන් වේරමණී කියන එක විතරක් නෙමෙයි. වේරමණී කරන්නේ ඇයි? සික්ඛාපදං සමාදියාමි කියන්නේ ඇයි කියන දෙක ගැන අවබෝධයකුත් තියෙන්න ඕනේ. දැන් මේකේ ආදීනව දන්නවා නම් අතහරින්නේ නැද්ද? ආනිසංස දන්නවා නම් අනිත් සුචරිත පැත්ත වඩන්නේ නැද්ද? වඩනවා. දැන් ඒකයි කිව්වේ සුඛට දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ කියලා. ඒ දැනීම සම්මාදිට්ඨියක අංගයක් වෙනවා. ඊගාට කිව්වා අත්‍ය අයං ලෝකෝ අත්පරෝ ලෝකෝ. අත්‍ය අයං ලෝකෝ අයං ලෝක කියන්නේ මේ ලෝකය. අර සුඛට දුක්ඛට. ඉතින් අපිට දුක්ඛට පද මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නවනම් අපි කුසල කර්මයකින් මේ ලෝකෙට ආවා. අත්‍ය අයං ලෝකෝ. අත්පරෝ ලෝකෝ කුසල අකුසල හේතුයෙන් පරලොව සකස් වෙනවා. අත්ති මාතා අත්ති පිතා අම්මේ තාත්තෙක් ඉන්නයි දන්නේ නැද්ද? ඔක මතක් කරලා දෙන්න ඕනේ නේද? අත්ති මාතා අත්ති පිතා කියන්නේ මේ අත්තිමා මේක හරිය වැදගත් මෙතන. අත්ති මාතා අත්ති පිතා කියලා කිව්වේ මෙතන මොන මාර්ගයේ ඉන්න කෙනාටද? නිවන් මාර්ගයේ ඉන්න කෙනාට. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්න කෙනාට. එතකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්න කෙනාට විශේෂයෙන් කිව්වා අම්මට තාත්තට සැලකීමේ ආනිසංස තියෙනවා කියලා. විශේෂයක් එතන තියෙනවා. මොකද බුදුදහමේ දක්වනවා බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචර්යාති උච්චරේ ආහුනේයාච පුත්තානං. දරුවන්ට අම්මයි තාත්තයි දෙන්න ආහුනේයයි කිව්වා. නේද? අම්මයි තාත්තයි දෙන්න දරුවන්ට ආහුනේයයි කිව්වා. ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලිකරණේයෝ කියවේ කාගේ ගුණද? ආර්ය සංඝයාගේ ගුණ. නිකන් සංඝයාගේ නෙමෙයි ආර්ය සංඝයාගේ ගුණ. ආර්ය සංඝයාගේ ගුණයෙන් අම්මයි තාත්තයි දෙන්නම මේ වර්ණනා කළ තියෙන ප්‍රත්‍යඥ අම්මයි තාත්තයි දෙන්න වර්ණනා කළේ. ඇයි ඒ කළේ? දැන් අපි හැමතිස්සෙම අහනවා තමයි ඔක. නමුත් ඔහොම කරන්න හේතුවක් තියෙන්න ඕනේ. ආර්ය සංඝයාගේ ගුණයක් සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා. ඇයි සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ? සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්වේ ආර්ය සංඝයා තමයි අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය ඵල සහිතයි කියලා කියන්නේ තියෙන සාක්ෂිය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන ඒ ගමන ඵල සහිතයි කියන්නේ ඉන්නේ ආර්ය සංඝයා. දැන් ඒ ආර්ය සංඝයා ගැන දිහා බලාගෙන මම මේ මඟ යනවා. මගේ මේ මඟ තහවුරු කරගන්න මට තියෙන පිහිට තමයි කවුද? ආර්ය සංඝයා. එනිසයි සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්වේ. දැන් තේරෙන වයසට ආපුවාම අරියටගේ මගේ දැනගත්තාම දහම දැනගත්තාම මට ඒ ආර්ය සංඝයා ගැන දැනගෙන තමයි අපි දැනුණත් දැනගත්තත් නොගත්තත් අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්න උත්සාහ ගන්නේ අපි අර සරියුත් මුගලන් අඤ්ඤා කොණ්ඩඤ්ඤා ආනන්ද නන්ද රාහුල ආදී මේගොල්ලෝ ගැන සීකල නෙමෙයිද? මේගොල්ලෝ ගැන කියවෙන නිසා නෙමෙයිද අපි මේ මග මේ යෑමක් තියෙන්නේ? ඒගොල්ලෝ ගැන නොකියවෙන නම් අපි මේ මග යෑම තියනවද? නෑ. ඒකයි සංඝං සරණං ගච්ඡාමි කියලා කිව්වේ ආර්ය සංඝයා සරණ යනවායි කියලා. හැබැයි ඒ අපිට තේරෙන්න ගත්තාම නොතේරෙන කාලේ ඒ මග යන ඇත්ත තමයි කවුද?
අම්මයි තාත්තයි දෙන්න. අම්මයි තාත්තයි දෙන්න ඒ අරි අටෙන් වගේ යන්නේ. අම්මයි තාත්තයි අරි අටෙන් වගේ යනකොට ඒ අපන්නක ප්‍රතිපදාව අපට ලැබෙනවද? අපන්නක ප්‍රතිපදාව කිය අරි අටෙන් වගේයි. ඒ අපන්නක ප්‍රතිපදාව අපට ලැබෙනවද? නොසින්ද පැවත යුතු ප්‍රතිපදාවක්. ඒකද අපි පුංචි කාලේදී අපේ අම්මයි තාත්තයි දෙන්න අරි අටෙන් වගේ යන නැත්තම් වුණා නම් අපිට මේ ප්‍රතිපදාව ලැබෙනවද? ලැබෙනවා. ඒ අම්මයි තාත්තයි දෙන්නගෙන් ඒ ප්‍රතිපදාව ලැබීම හේතුවෙන් තමයි අපි නිවන් මාර්ගට යොමු වෙන්නේ. සසර දුකින් මිදීමට යොමු වෙන්නේ. එහෙනම් සංඝයා යම් ගුණයකින් වර්ණනා කළා නම් ආහුනේයාච පුත්තානම් කියලා ඇයි අපිට නිවන් මාර්ග තහවුරු කරලා දෙන්නේ? ඒ ආර්ය සංඝයා වගේම අපේ පුංචි කාලේදී ළමා කාලේදී අපිට නිවන් මාර්ග තහවුරු කරලා දුන්නේ කවුද? අම්මයි තාත්තයි දෙන්න. ඒ නිසා තමයි අපේව සසර දුකින් මිදීමට මූලිකව අපිව තල්ලු කරලා තියෙන්නේ අපේ අම්මයි තාත්තයි දෙන්න හින්දා තමයි අම්මයි තාත්තයි දෙන්නයි ආහුනේයාච පුත්තානම් කියලා කිව්වේ. එතකොට ඒ අම්මා තාත්තා දෙන්නට සංසාර දුකින් මිදෙන්නට අපිට මූලිකව මඟ පෙන්නපු අපේ අම්මයි තාත්තයි දෙන්නට අපි යම් දුරක ඉඳගෙන ගෙනවිත් යමක් පූජා කළා නම් ඒ පූජා කලේකේ ආනිසංස අපට දික්ඨ ධම්ම වේදනීයව ලැබෙනවා කියන එක තමයි. ඒ කියන්නේ නිකන් නෙමෙයි ඒගොල්ලොත් අරියටගේ මගේ යන අය අපිත් අරියටගේ මගේ යන දරුවෝ. ඒ නිසා මේ දෙපැත්තම පිරිසිදු නිසා අර දෙන ඒ කරන සංග්‍රහය මේ ආත්ම භාවයේදීම දික්ඨ ධම්ම වේදනීය වශයෙන් විපාක දෙන්නට සමත් කුසල කර්මයක් වෙනවා. ඒකයි අත්ති මාතා අත්ති පිතා කියලා කිව්වේ. ඒ ආනිසංසේ මෙතන තියෙනවා කියලා කියන්නේ. අත්ති සත්තා ඕපපාතික සත්තු ඇයි සාමාන්‍ය ලෝකයේ අපිට පෙනෙන ගමන විතරක් නෙමෙයි තව නොපෙනෙන ගමනකුත් තියෙනවා. තව වෙනින් සත්ත්ව කොටහසක් ඉන්නවා. ඒ සත්ත්ව කොටහස අතර එකපාරට පහළ වෙන යම් සතුන් ඉන්නවා. ඒ සත්වයන් අතර දෙවියන් එක කොටසක්. මේ කුසල් අකුසල් වඩමින් අකුසල් දුරු කරමින් කුසල් වඩනකොට ලබන්නා වූ මෙන්න මේ ඕපපාතික ආත්මපහව කියලා කොටස දේව කොටස කියලා කොටසකුත් ඉන්නවා. කාටවත් ඕ නැන්දි පෙරේත කොටස රෝපාතිය උපදින්න මේ ආර්ය ශ්‍රැංග මාර්ගයෙන් යන්නේ. එහෙනම් පෙරේත කොටස ගැන කතාවක් නෙමෙයි. මෙන්න මෙහිම ඕපපාතික දිව්‍යාත්ම භාව කියලා කොටසකුත් තියෙනවා කියන එක තහවුරු කරගන්නවා. තහවුරු කරගෙන දැන් මේ තහවුරු වීම කාගේ අනුශාසනාව මතද? සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මතයි මේ සම්මා දිට්ඨිය තහවුරු වීම කෙරෙන්නේ. දැන් මේක තමයි සම්මා දිට්ඨිය කිව්වේ. ඔයයන්ට කරන්න බැරිද? මේ සම්මා දිට්ඨිය නැත්තම් ඔයයන්ට අර ලෝකෝත්තර සම්මා දිට්ඨිය දෙන්න පුළුවන් කමක් නැහැ. යම්කිසි කෙනෙක් සම්මා දිට්ඨිය පිළිහිටලා ඊගාවට සම්මා සංකප්ප වඩනවා. සම්මා දිට්ඨිය පිළිහිටුවේ නැත්තම් සම්මා සංකප්ප වඩන්නට බෑ. සම්මා දිට්ඨිය තියෙනවා නම් ඒකට පෙරපස නොවීම සම්මා සංකප්පේ තියෙනවා. සම්මා දිට්ඨිය නැත්නම් සම්මා සංකප්පේ පිටන්නේ නැහැ. මොකද සම්මා සංකප්ප කිව්වේ? දැන් කියන්න බය තියන්නේ. මොකද සම්මා සංකප්ප කිව්වේ? අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන, නෙක්ඛම්ම සංකල්පන කියන මෙන්න මේකයි. පිනාකේ කියන්න එපා කවදාවත් කියන්න එපා සම්මා සංකප්ප කියලා මොකද්ද කියලා ඇහුවොත් යහපත් සංකල්පනා කියලා. සම්මා සංකප්ප කියලා ඇහුවොත් කෙලින්ම කියන්නේ නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. මෙන්න මේකටයි යහපත් සංකල්පනා කියලා කියන්නේ. මේකටයි සම්මා සංකප්ප කියන්නේ. නිකන් යහපත් කම්පලා කියන්නේ එපා මොන විදිහේ කල්පනාවක් වෙයිද දන්නේ මම යහපත් කියලා හිතුවොත් තව කෙනෙකුට යහපත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් දුවල සමහරක් අය හිතන යහපත් කල්පනා අම්මලාට යහපත් කල්පනා වෙන්නේ නෑ නේද? සමහරකට තාත්තා හිතන යහපත් කල්පනාව අම්මට යහපත් කල්පනාවක් වෙන්නේ නෑ. ඒක නේද බොරි දාගන්නේ. ඒක තමයි හේතුව. අම්මා හිතන යහපත් කල්පනාව තාත්තට යහපත් කල්පනාවක් වෙන්නේ නෑ. ඉතින් හැප්පෙනවා හැමදාම. දෙන්නටම යහපත් කල්පනාවක් තියෙනවනේ. අන්න හරි. දෙන්නටම තියෙන්න ඕනේ අව්‍යාපාද සංකල්පනාව. තරහ ගන්නෙ නෑ කියන එක. එනම් ගැටින්නේ නෑ. දෙන්නටම තියෙන්න ඕනේ අහිංසා සංකල්පනාව. අනේ තව කෙනෙකුට හිංසාවක් නොකරවා කියන සංකල්පනාව. එනම් ගැටීමක් ඇති වෙන්නේ නෑ. ඊට පස්සේ තියෙන අතරේ මේ කොච්චර හිටියත් ඉතින් යන්න තැනකුත් තියෙනවා. අතරව දාලා යන්නත් වෙනවා. හැමදාම ඉන්න හම්බ වෙන්නේ
නෑ කවුරු ඉස්සෙල්ලා යයිද? නෝනා ඉස්සෙල්ලා යයිද මහත්තයා ඉස්සෙල්ලා යයිද? කවුද ඉස්සෙල්ලා යන්න කැමති කියන්නේ බලන්න. දැන් නෝනා මහත්තයලා ඉන්නවා. දැන් නෝනා මහත්තයලාගෙන් ඉස්සෙල්ලා නෝනලා යනකොට කැමති ආතසන් වයි. කොහොමද ඉස්සෙල්ලා මහත්තයලා යනකොට කැමතිද? දැන් නෝනලා යනකොට කැමතිද කියලා අහපුවාම ඒ කීප දෙනෙක් අපේ ඉස්සුවා. මං ඉස්සෙල්ලා යනවා නම් හොඳයි කියලා. මහත්තයලා යනකොට කැමතිද කියලා අහපුවම කවුරුවක්වත් අපේ ඉස්සුවේ නෑ. ඒ කියන්නේ අරගොල්ලෝ දෙපැත්තටම නෑ. Taman ඉස්සෙල්ලා යන්න කැමතිත් නෑ. හැබැයි මං කියන මහත්තයා ඉස්සෙල්ලා යනකොට කැමතිද දන්නේත් නෑ කියාගන්න බෑනේ. නිකන් ඒක මදිකමක් නේ මහත්තයා ඉස්සෙල්ලා යන්නේ කියලානේ. ඉතින් සමහර වෙලාවට Taman ඉස්සෙල්ලා යනකොට මහත්තයා ඉස්සෙල්ලාට කැමති ඇති වෙන්නත් පුළුවන්. වෙන්නේ නැති වෙන්න පුළුවන් නැති හින්දා ඉතින් අත ඉස්සෙල්ලාට කමක් නෑ. දන්නේ නෑ කියනද. කොහොම වුණත් කවදා කොයි වෙලාවෙ අතාරින්න වෙනවද දන්නේ නැහැ. සමහර කලාවට බුදුදහම නගත් ඇත්තෝ ධම්ම වැඩි මම දන්නවා කීප දෙනෙක් ඉන්නවා මේ දවස්වල. වංශයට ගිහිල්ලා දෙන්න බොහොම හිතවත් වෙලා. ඉඳලා දැන් අඬනවා. මේ තාමත් අඬනවා. මැරිලා දැන් මාස 6ක් විතර වෙනවා. තාමත් නෝන මතක් කරලා අඬනවා. ඉතින් ගිහිල්ලා බණකිනගෙන ඔබ වහන්සේ නම් කියයි ඉතින් මට මොකෝ මමනේ දන්නේ අපි හිටියේ කොහොමද කියලා. අනේ දින හරි දුක හිතෙනවා කියනද හරි වයසයි. ඉතින් පස්සේ ඉතින් කියනකොට මට තේරෙනවා ඔබ වහන්සේ කියන්නේ මං ඊට පස්සේ කිව්වා මතක තියාගන්න. දැන් නෝන දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඇති. හැබැයි ඔය ඉඳීමෙන් නම් කවදාවත් නෝන ගාවට යන්න හම්බෙන්නේ නැහැ. පෙරේත ලෝකෙට තමයි යන්න හම්බෙන්නේ කියලා මැරලා. එතකොට ටිකක් රත් වුණා. එතකොට ටිකක් රත් වුණා. ඒකත් ඇත්ත තමයි හාමුදුරනේ මට නම් ඒක තේරෙනවා. දැන් තේරෙනවා මට මම පුළුවන් තරම් උත්සාහ ගන්නම් පොඩ්ඩක් හිත හදාගන්න. පේනවද? දහම පොඩ්ඩක් දාපුව හිත හදාගන්න ධර්මයේ විතරයි. දැන් නෝනා ඉන්න තැනට යන්නට ඕනේ නම් නෝනට ආදරේ නම් ඔහොම නෙමෙයි කරන්න ඕනේ. නෝනා සිහි කර කර පුළුවන් තරම් දන් දෙන්න. හොඳට පන්සල් රකින්න. ඒක තමයි නෝනාට කරන ගෞරවය කරන්න. එහෙනම් මේක කරන්නට වෙන එකක් නෑ වාට කරන්න කියලා. අර තාත්තගේ හිත බොහොම ශක්තිමත් වුණා. පින්නත් බලන්න හිතලා දහම කොච්චර ප්‍රයෝජනවත්ද කියලා. ඒක නිසා අපි හිතන්නට මේ අරි අටමි මගේ තියෙන සැනසෙල්ල වෙන තැනක නෑ. ඒකේ නෙක්ඛම්ම සංකල්පනාව. දැන් මේ අතහැරීමක් නෙමෙයිද කලේ. නෝනව ග්‍රහණය කරගෙන හිටියා. මෙයා සැපයිද දුකයිද? දුකයි. නමුත් දැන් අතහැරියා නෝනව. එයා මට හම්බෙන්නේ නෑ. එයා මෙහෙම හිටියොත් එහෙම දැන් එයා මාව අතහැරලා ගියා. නමුත් එයා ඕනේ නම් කියලා කියනකොට ආයි ධම්මක් තමයි. ඒ ධම්ම එහෙම වුණාට එයාව දුගතියට යන එක නෑ පවතිනවා. දැන් ඒ කොහොම ගන්න තිබ්බත් එයාට සංසාර දුකෙන් මිදීමක් වෙන්නේ නෑ. හැබැයි එයා ඒනෝනක් ආයි මට හම්බෙයිද දන්නේ නෑ. මේ සසර ගමන එක්වීම නැතිවීම දෙකම තියෙනවා. ඒකෙන්ද ඉතින් අපි කොහොමත් ඇති වෙච්ච ඇත්ත නැති වෙනවා අතරලා දාලා යන්න සිද්ධ වෙනවා. මේ ගමන සසර දුකයි කියලා අර නෝනාව එල්ල කරන්නේ නැතුව විසල් දහම් කරන්න එයාට ඊට වැඩිය ඒක සැපයි. ලොකු ආධ්‍යාත්මික සැපයක්. ඒ නිසා එන්නත්නි අතහැරීම නෙක්ඛම්ම සංකල්පන පුරුදු කරන්න ඕනේ. ඒ නෙක්ඛම්ම සංකල්පන පුරුදු කිරීම තමයි මා පොයට සතර පොයට කරන්නේ. දැන් පෙරව වාසය කරනවා කියන්නේ භ්‍රමචර්යාව පුරුදු කරනවා කියන්නේ නෙක්ඛම්ම සංකල්පන. නෛෂ්කම්ම්‍ය කාමයන්ගෙන් ඈත් වීම පුරුදු කරනවා. ඒක අවශ්‍ය දෙයක්. ඊගාවට ඒ නෛෂ්කම්ම්‍ය සංකල්පනා කියන නෙක්ඛම්ම සංකල්පනාවත් අව්‍යාපාද සංකල්පනාවත් අවිහිංසා සංකල්පනාව. දැන් මම අව්‍යාපාද සංකල්පන පැත්තට එන්න පොඩ්ඩක් ආයේ. ගෙවල් දොරවල් කියන ඒවා ව්‍යාපාදේ වගුරුවන ඒවා නෙමෙයිද? නැද්ද? තරහ යන්නේ නැද්ද? දරුවෝ කෙරෙහි තරහ ගන්න නැද්ද? මහත්ය කරන ඒවාට තරහ යන්නේ නැද්ද? නෝනට කරන ඒවාට නෝන කරන ඒවාට තරහ යන්නේ නැද්ද? වෙනද හැම තිස්සෙම ගැටෙනවා. අනේ කවුරුත් හිතනවා මගෙන් දුකක් කිසිවෙකුටත් නොවේවා කියලා එහෙම එකක් වෙනවද? නෑ ඒත් වෙන්නේ නෑ. හරීම අඩුවෙන් වෙන්නේ. කොහොම වුණත් හැම දරුවෙක්ම හිතා ගන්නට ඕනේ. හැම නෝනෙක්ම හිතා ගන්න ඕනේ. හැම මහත්තයෙක්ම හිතා ගන්නට ඕනේ. ඔයත් මොන සෙල්ලම් නැටුවත් ඔයත් හඳනවා අන්තිමට වෙලාව. දැන් සමහර මහත්තුරු ඉන්නවා
නෝනලට හරියට කරදර කරනවා. මතක තියාගන්න කොච්චර නෝනලට කරදර කරත් අන්තිමට එක තැනකට වෙච්ච වෙලාවට ඒ නෝනාගේ අත් දෙක තමයි පිටට තියෙන්නේ. වෙන කාගෙවත් පිටක් නැහැ. සමහර මහත්යට කරදර කරනවා හරියට. නෝනා ඔත්පල වෙනවා. කවුද පිට? එනවාද අනිත් නෝනලා ටික? නෑ අනිත් නෝනලා ඉන්නේ නෑ. තමන්ගේ ගෙදර ඉන්න නෝනා තමයි එන්නේ දුවගෙන. නෝනටත් එහෙමයි මහත්යටත් එහෙමයි. මහත්ය ඔත්පල වුණොත් නෝනායි නෝනායි ඔත්පල වුණොත් මහත්ය. සමහර හිතන්නේ නෑ මට එහෙම වෙන්නේ නෑ. මට එහෙම වෙන්නේ නෑ නෙමෙයි අකුසල කර්ම කළා තියෙන නම් අරක විපාක දීලා තමයි යන්නේ. බොහොම කලාතුරකින් තමයි ඒක පාරටම යන්නේ. හැබැයි ඒ කලාතුරකින් යම් හරි භයානකයි. මොකද හේතුව ඒ කලාතුරකින් යනකොට යන්න ලෑස්ති වෙනකොට එයා දන්නවා. එයාට මොකද්ද වෙන්නේ කියලා. ශරීරයේ වෙනස එක පාරටම එයාට වැටහෙනවා. කියා ගන්න කාලයක් එන්නේ නැහැ. ඒ වුණාට ඒ නිමේෂයක් ඇති එයාට ඇති වෙන චිත්ත පීඩාව ලබා දෙන්නට. ඒ නිමේෂය ඇති. ඒකෙන්ද අපින්නත් ඔය මාරාන්තික වේදනාව කියන එකට හිත හදාගන්න බැරි වුණොත් හරිම භයානක තත්ත්වයක් උදා වෙනවා. සත්වයන් නිතර නිතර දුගතියකට යන්නේ ඔන්න ඔය කාරණේ නිසා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පොළවෙන් නියපොත්තට පස් ටිකක් ගත්තනම් වැලි ටිකක් ගත්තනම් ඒ හා සමාන පිරිසක් යන්නේ සුගතියකට. මහා පොළවේ තියෙන වැලි හා සමාන පිරිසක් දුගතියට යන්නේ කියලා කිව්වේ ඔන්න ඔය කාරණේ නිසායි. හිංසාකාරී චේතනා හැමතිස්සෙම තියෙන්නේ. එයි මේ නොදැනුවත්කම අවිද්‍යාව තමන් දන්නේ නැහැ තමන් කොතනද ඉන්නේ කියලා. අනේ ලබාගත් ජීවිත කාලය තුල කොහොම හරි තමාගේ මේ මනස සකස් කරගෙන තමන්ගේ යහපතක් සිද්ධ කරගන්න ඕනේ කියන ගැන කල්පනාවක් නෑ. හැමතිස්සෙම අහංකාර මනස නිසා මම ආයනයෙන් ග්‍රහණය කිරීම නිසා තමාගේ අහංකාරකමින් කටයුතු කරනවා. අර නිහිතමානී බව සමාගාව තියෙනවා නම් අනිත්‍යත් බොහොම තමන්ගේම කොටසක් සලකලා තමන් බොහොම ශාන්ත මනසකින් ජීවත් වෙන්න කටයුතු කරනවා. ඒක හරි සමාජයේ විරලයි. හරිම විරලයි. තේනවත් ඊයන කියන ප්‍රශ්න වලින් එන දේවල් වලින් මොකද්ද මේ ජීවිතවල පදනම මොකද්ද මේ ජීවිතවල හරය කියලා. ඉතින් දෙවෙනි එක සම්මා වාචා. සම්මා වාචා කියන්නේ දැන් ඒකත් කියන්න එපා යහපත් වචන කියලා. මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී. හැබැයි පංචිල් වලදී කියන්නේ එකයි. මුසාවාදා වේරමණී කියලා. ඇයි ආර්ය ශ්‍රාණික මාර්ගයේ තියෙනවා සම්මා වාචා මේ හතරම එකතු කළා. නමුත් පංචිල් ගන්න කෙනත් ආර්ය ශ්‍රාණික මාර්ගයේ යන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා යට මුසාවාදා විතරයි. ඇයි පින්වත්නි පංචිල් සමාදන් වෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා එයා ආර්ය ශ්‍රාණික මාර්ගයේ වුණත් එයා බොරුවෙන් වළකිනකොට මුසාවාද පිසුනාවාච පරුසාවාච එයාගේ අතින් වෙන්න පුළුවන්. හැබැයි කවදාවත් අපායගාමී දෙයක් එයාගේ අතින් වෙන්නේ නැහැ. සම්ප්‍රප්පලාපයක් කියනවා තමයි. නමුත් ඒ සම්ප්‍රප්පලාපය අපායගාමී තත්ත්වයෙන් මුදලාවේ අහිංසක ඒවා. නමුත් ආර්ය ශ්‍රාණික මාර්ගයේ භික්ෂුවක් නේ. දැන් සම්මා දිට්ඨිය ගිහි පැවිදි දෙපැත්තටම එකයි. සම්මා සංකප්පය පැවිදි පැත්තට කාමයන් අතහැරලම දාලා නමුත් ගිහි පැත්තට తాවකාලිකව කාමයන් අතහැරීමක් කරනවා. සම්මා වාචා කියනකොටත් ඒත් ඒකමයි. මුසාවාදා, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප කියන මේ හතර තිබුණාට මුසාවාදා වලින් වළකිනකොටම අරකේ තියෙන ඕලාරික බව නැවතිලා අපායගාමීත්වයෙන් අයින් වෙනවා. නමුත් පැවිදි වෙච්චාම එයා යන්නේ ඊට වැඩි වෙනස් මාර්ගයක. මොකද සසර මෙතන කෙටි කරගන්න බලාගන්න. ඒ නිසා මෙතනින් සම්පූර්ණයෙන් අයින් කරන්න ඕනේ. පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප ඔක්කොම එල්ල කරනම එයා ආරක්ෂා කරන්න ඕනේ. ආයර ඕලාරික බව නැවතීම නෙමෙයි. එයා සිහි කල්පනාවෙන් ඉන්න ඕනේ මේ හතරෙන්ම අයින් වෙන්න ඕනේ කියලා. ගිහියාට විතර ලිහිල් බවක් පැවිද්දාට ඒකේ නෑ. ඒ නිසායි ආනේෂ්ඨායක මාර්ග ගමනේදී පැවිද්දාගේ ප්‍රතිපදාවට මේක කියලා ගිහියාගේ ප්‍රතිපදාවට මේ ටික කිව්වා. හැබැයි දස කුසල ප්‍රතිපදාවට එනකොට ආයිත් පෙන්නනවා දස කුසල ප්‍රතිපදාවේදී
මුසාවාද, පිසුනාවාච, පරසාවාච, සම්පප්පලාප කියලා. ඒකෙත් අදහස් කරන්නේ අර ටිකම තමයි. මොකද පංචශීල සමාදන් වල ගන්නකොටම තෙරුවන් සරණ ගිහිල්ලා ආර්ය ශ්‍රායික මාර්ගයේ පිවිස කෙනෙක් වශයෙන් එයාට අර හතරක් විතරම තියෙනවා කියන එකයි සංග්‍රහ වෙන්නේ. අනිත් තුනක් මුසාවාදයට එක තියෙන අනිත් තුනක් එතරම් තියෙනවා. සම්මා වාචා. ඒ සම්මා වාචා gedara dore පරිහරණය වෙන්න ඕනේ. එදිනෙදා ජීවිතය තුළ කොහොමද? මිතභානි, පුප්පභානි, මදුභානි කියන මේ හත් තුන් දෙනා ඉන්නවනම් හොඳයි. භූතභානි ඉන්නවනම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මිතභානි කියන්නේ පමණට කතා කරනවා. පුප්පභානි කියන්නේ මොළක් වචන කතා කරනවා. මදුභානි කියන්නේ බොහොම කනට මිහිරි වචන කතා කරනවා. භූතභානි කියලා කියන්නේ කතා කෙරුවොත් පටාපිටාම ඉවරයි. ගඳ ගස්සලා තමයි භූත කියන්නේ අසුචිනේ. අසුචි වගේ වචන කතා කරන අය. නැද්ද? වැඩිපුර කවුද? මිතභානීද? මිතභානී නෑ. මිතභානී කියන්නේ පමණට. මොලොක් වචන කතා කරන අය. gedara dore කොහොමද? දරුවෝ මොලොක් වචන කතා කරනවද? දරුවෝ මීපැණි වගේ වචන කතා කරනවද? සමහර දරුවෝ කතා කරන වචන අම්මලට මීපැණි වගේ නැද්ද? අම්මා ගමන් අම්මී කියලා කතා කරනවා. අම්මී කියලා කතා කරන මේ හින්දා මීපැණි වගේද? නෑ. අම්මී කියවට හරියන්නේ නෑ. අම්මේ කියලා කෑ ගහනවා. කම කෑ ගහන අම්මේ කියලා කෑ බලන්න අම්මේ කියලා කෑ ගහනවා. අම්මේ කියලා කෑ ගහනවා. අම්මා කියලා කෑ ගහනවා. මොකද්ද මේ පැණි වගේ? අම්මා. දැන් කෑ ගැහුවා තුනම අම්මේ කියලා කෑ ගැහුවා, අම්මී කියලා කෑ ගැහුවා, අම්මා කියලා කෑ ගැහුවා. බලන්න මේ තුනේ මොකද්ද මිහිරි කියලා? දරුවෙක් හරියට අම්මා කියන වචනේ කතා කරනවා නම් ඒ වචනයත් අම්මායි කනට මිහිරි. අම්මී කියන්නේ මේ ගාපු ගම මීම තමයි. තේරුම් ගන්න කිව්වේ මොකද්ද කියලා? ඊගාට තාත්තා ගාපුවම තාත්තේ ගාලා කෑ ගහනවා. තාත්ති ගාලා කෑ ගහනවා. තාත්තා ගාලා කෑ ගහනවා. මොකද්ද? මොකද්ද මිහිරි කරන්නේ? තාත්තා කියන එක මිහිරි. ඇයි විකෘති කළේ? ඇයි විකෘති කළේ? බලන්න මිහිරි වචන කතා එතනින්ම පටන් ගන්න පුළුවන්. තව සමහර කාගේ ගෙවල් වල සහෝදර සහෝදරි නම් කියලා කතා කරනවා. ඒ මෙහාට එනවා කියනද? ඒ මෙහාට එනවා ඔයාලට මොකද වෙලා තියෙන්නේ? මේ ගෙදර ඉන්න එකම සහෝදර සහෝදරියෝ මොනවද මේ කතා කරන්නේ? ඒ අක්කට අක්කා කියන බැරිද? නංගිට නංගී කියලා කියන්න බැරිද? නංගා කියලා කියන්න බැරිද? බලන්න හොඳ ලස්සනට හිතට ඇලුම් දෙන්න කතා කරන්න පුළුවන් වචන තියෙනවා. බැරිද නංගා කියලා කියන්නේ? අක්කා කියලා කියන්නේ අක්කී කියනවා. අක්කී කියන හදිසියක බුලට ආයන්න හැලුනොත් එහෙම පහන්දාවත් මොකක්ද? වරදිලවත් අහුනොත් එහෙම කායන්න නිදවිල්ල. ඉතින් කොහොමද අක්කා නංගී අයියා මල්ලි කියන ඒවා හරි ලස්සන සමහරකට අහගෙන ඉන්නකොට තමයි සමහර ගෙවල් වල හරියටම සතුට වෙනවා. අහගෙන ඉන්න කෙනාට සතුටුයි ඒගොල්ලෝ කතා කරන හැටි. මල්ලි මෙහෙන්න මල්ලි කියන කතා කරන වචනේ. දැන් සමහරකට කියනවා සමහර අම්මලම කියනවා මල්ලා කියලා කතා කරනවා. මල්ලා බලා තමයි මල්ලා මේ හරිය මෙයාට මඩ් කරනවා ඔක්කොම මේගොල්ලෝ දැන් ඉඳගෙන. ඔක්කොම මඩ් කරන්න හදනවා. මල්ලා නෙමෙයි මල්ලි. මල්ලි කියන වචනේ මල්ලි වෙන්න ඕනේ. මේ ගෙදර කතා කරන් තියෙන මිහින් වචන ටික. ඇයි ඒක විකෘති කරන්නේ?
කවදාවත් එපා ගෙදර සහෝදර සහෝදරියෝ නම් කියලා කතා කරන්නට. යාළුවන්ට වගේ. යාළුකමයි ඒ සහෝදර යාළුකමයි දෙක. එළියේ ඉන්න යාළුවයි සහෝදර යාළුකමයි දෙක. මේ අනුන්ගේ පිටේ ඉන්න යාළුවයි ගෙදර එක බඩ කෑල්ල කඩාගෙන ආපු යාළුවෝ දෙන්න එක සමද නෑ. එහෙනම් අර පිටේ ඉන්න යාළුවෙකු විදිහට ආමන්ත්‍රණය කරන්න එපා ගෙදර ඉන්න සහෝදරයාට සහෝදරියට. ඒක විශේෂයක් හැමතිස්සෙම තියෙනවා. ඒක එන්න ඕනේ ඉතින් ගෙදර මහා ඇත්තන්ගෙන්ම තමයි. ඒ වෙනතුනේ පොඩි ඇත්තන්ව වෙනස් කරන්නේ ওই මහා අය තමයි. ඒගොල්ලෝ කියන වචන වලින්. ඉතින් දෙපා කතා කරන හදාගන්න දැන් ගෙදර ගියත් මෙතෙක් කතා කර තිබුණත් දැන් ගෙදර ගියම වෙනස් කරන්න. වෙනස් කළා අමුත්තක් ගැනීම දවස් දෙක තුනක් යනකොට යනකල් ඊට පස්සේ ඒක හරි ලස්සනට ජීවිතේට තමයි ජීර්ණය වෙනවා. එතකොට බලන්න ප්‍රසන්න මනසක් ඇති වෙන්නේ නැද්ද කියලා? මනසේ ලොකු ශාන්තියක් ඒ වෙලාවට ඇති වෙනවා. ඊගාවට ඒ විතරක් නෙවෙයි ප්‍රසන්න වචන ඒ වෙලාවට විතරක් නෙවෙයි ස්වාමි භාර්යාවන් යටතේ පියවාදිනී කියලා කිව්වේ භාර්යාව තමයි විශේෂයෙන්ම පියවාදිනී වෙන්න ඕනේ. ඒක මහත්තයා තරහ ගිය වෙලාවට උනත් අපියවාදිනී වුණොත් එහෙම පියවාදිනී කියන්නේ ඒ වෙලාවට උනත් මහත්තයාගේ තරහ ඇවිස්සෙන වචනයක් නෙමෙයි කියන්නේ හැමතිස්සෙම මහත්තයාගේ තරහ සංසිඳන වචනයක් කියන්නේ. එතකොට සමහරක් වෙලාවට මහත්තයා හොඳටම තරහ ගිහිලා ඉන්නවනම් ප්‍රිය වචන කිව්වත් වරදින්න පුළුවන්. ඒක ප්‍රිය වචන වුණත් පොඩ්ඩක් ප්‍රිය වචන නිශ්ශබ්ද වචනේම වෙන්නට පුළුවන්. ඒකත් බලා ගන්න ඕනේ. පිළිගත්තු gedara හුඟා භාර්යාවගේ අතින් ප්‍රශ්න ඇති වෙනවා. මම මේකත් කියනවා. අද ප්‍රශ්නයක් ආවා. ගෙදරට මේ වගේ ප්‍රශ්න ඔයගලන් ගෙවල් වලත් තියෙනවා ඉන්න පුළුවන්. වචන බොහොම නපුරු වෙලා දැන් ගිනි ගන්නවා ගේ ඇතුළ. මොකද්ද? සල්ලි නැහැ කියලා ගෙදරට කාන්තාව ටිකක් ගෙනලා බෝඩ් කරවගෙන. ගෙදර මිනිහා දැන් වෙලින් කාන්තාවක් එක්කලා යාළු වෙලා. මේ ගිනි දාගත්ත නෙමෙයිද ගෙදෙට්ට? දැන් ගිනි ගෙදෙට්ට දාගෙන ඉවරලා ගිනි ගන්නෝ කිය දැන් කෑ ගහනවා. බලන්න වෙන දේ මොකද්ද කියලා හිත. මේගොල්ලන් හිතේ මේවන්නේ මම දැන් වචන නම් මට ඉන්නෙත් නෑ උඩ කියන්නේ. එනවා වචන හැබැයි ඒවා කියන්න බෑ. ප්‍රශ්න තියෙන්නේ. ඒක කියන්න බෑ. මොකද්ද මේ කරන්නේ? තමන්ගේ ගෘහ ජීවිතය කියන්නේ අනුන් ගෙට දාගන්න එකක් නෙමෙයි. දරුවට තමන්ගේ එක්තරා ප්‍රමාණයක් තියෙනවා. දැන් දරුවා ඇඩ්වාන්ස් ලෙවල් පාස් කරන්නයි කියලා කම්පියුටර් කරන්න ඕනේ කිව්වලු. දරුවා දැන් කම්පියුටර් කරන්න දාන්න මාසෙට 1500ක් විතර සල්ලි ඕනේ කියලා. එතකොට අම්මා දැන් මොකද කරේ? ගෙදරට ගෙනහලා ගෑනු කීවරනේ බෝඩ් කරගෙන ඒකේ සල්ලි අරගෙන දරුවට කම්පියුටර් උගන්වනවා. මොකද ඒකද කරන්න තිබුණේ? දරුවා ඇඩ්වාන්ස් ලෙවල් පාස් නම් දරුවට පුංචි රස්සාවක් හොයාගන්න පුළුවන් කමක් නැද්ද? පුළුවන් තරම් උත්සාහ කළා පොඩි රස්සාවක් හොයාගෙන දරුවා ඒක තුලින් කම්පියුටර් ඉගෙන ගන්න බැරිද? අවශ්‍යතාවය තිබුණා. දැන් අපිට ඕක අනිත් පැත්තට වුණා නම් ගෙදර පිරිමි ටිකක් ගෙන හදාගත්තා. එතකොට පස්සේ අනිත් පැත්තට හැරෙන්න ගන්න නැද්ද? දෙකම වැරදි. දැන් නෝන කෑ ගහනවා මහත්තයා වරද්ද කළා කියලා. මොකද පිරිමි ටිකක් ගහලා ගෙදර දාගත්තා නම් නෝන අර තත්ත්වෙට නොයටයි කියලා කාටද කියන්න පුළුවන්. තමන්ගේ දරුවා ඒ තත්ත්වෙට නොයටයි කියලා කාටද කියන්න පුළුවන්. පස්සේ එක්කෙනෙකුට බැන ඇවිදිනවා. ප්‍රශ්න හදා ගන්නවා ගෙවල් වල. මේ ප්‍රශ්න හැදුනත් දැනගන්න ඕනේ තමන්ගේ වචනය පාවිච්චි කළා. මේ ප්‍රශ්න වෙනස් කර දැන් දරුවාට උනත් ආදරයෙන් කරුණාවෙන් දරුවගේ ස්වභාවයට දරුවට කියලා දීලා අපිට අපේ තත්ත්වය බලන්න දරුවෝ අමාරුයි නේද පොඩ්ඩක් ඔයා රස්සාවක් හොයාගන්න කියලා දරුවට කරුණු කියලා දුන්නා නම් නෑ අම්මලාට ඕනේ පුළුවන් බැරි දේවල් කරන්න. හැමතිස්සෙම සද්ධා කියන්නේ තමන්ගේ විශ්වාසය තමන්ට පොඩ්ඩක් ගන්න ඕනේ. දැන් අර ළමයාට ඉගෙන ගන්න පුළුවන්. කෙනෙකුගේ කඩකප්පල්ලා මේ තත්ත්වය. දැන් ඔය දෙයම නෙමෙයි වුණත් ඔය වගේ තව ප්‍රශ්න ඔය ඇත්තන්ගේ ගෙවල් වල තියෙනවා වෙන්න පුළුවන්. පොඩ්ඩක් පරිස්සමෙන්. මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නට වග බලා ගන්න. මොකද හැම එක්කෙනාම කරන්නේ නැති වුණාට නොවෙනවා කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. එනිසායි අපි බොහොම පරිස්සම් වෙන්න ඕනේ.
සම්මා වාචා වගේම සම්මා කම්මන්ත ඒ කියන්නේ අර කිව්වේ කර්මාන්තයට තමයි අරකට බලපාන්නේ. සම්මා කම්මන්ත සම්මා ආජීව මේ දෙකම. ආජීව කියන්නේ දීපවත්න, කර්මාන්තය කියන්නේ නිකම්. මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති කියලා කිය වැරදි ආජීවය නවත්තනවා. මොකද්ද? සම්මා කම්මන්ත කියන්නේ ගොවිකම ආදී වශයෙන් දක්වලා තියෙනවා. රාජ්‍ය සේවය, ගොවිතැන, ඊගාවට වෙළඳාම මෙහෙම දක්වලා තියෙනවා. මේවා හොඳයි. නමුත් මස් මාංශ වෙළඳාම ආජීවය හොඳ එක. ආජීවය හොඳ නැහැ. පෞකාරය කියලා කිව්වේ නැහැ. ඊළඟට එතන තියෙනවා මෙතන මතක තියාගන්න. සත්ත්ව වනිජ්ජා, සත්ත්ව වනිජ්ජා, මාංශ වනිජ්ජා, විස වනිජ්ජා, වහල් වෙනදාම කියන්නේ සත්ත්ව වනිජ්ජා. සත්වය. සත්ත්ව වනිජ්ජා කියන්නේ ආයුධ වෙනදාම. ඊගාවට මාංශ වනිජ්ජා කියන්නේ මස් පිණිස සතුන් වෙනදාම. ඊගාවට මාංශ වනිජ්ජා කියන්නේ මස් වෙනදාම නෙමෙයි. මාංශ වනිජ්ජා කියන්නේ මස් පිණිස සතුන් වෙනදාම් කිරීම. අනිත් එක වසවිස වෙනදාම් කිරීම. වසවිස වෙනදාම් කරනවා කියන්නේ සත්ව ඝාතනය පිණිස. හැම එකම ඝාතනය පිණිස වෙන්න ඕනේ. දැන් අවියායක වෙනදාම් කරනවා කියලා පිහි වෙනදාම් කිරීම පාපයක් නෙමෙයි, මිච්ඡාජීවයක් නෙමෙයි. නමුත් සත්ව ඝාතනය පිණිස වෙනදාම් කරනවා නම් අන්න ඒකයි වැරද්ද කිව්වේ. ඒ නිසා වර්ධව ගන්න එපා. මෙතන මස් මාංශ වෙනදාමේ කියන එකෙන් අදහස් කරන්නේ අර මස් වෙනදාම් කරන එකම නෙමෙයි, මස් පිණිස සතුන් වෙනදාම් කිරීමයි. ඉතින් මේ විදිහට මේ සම්මා කම්මන්ත සම්මා ආජීවයන්ගෙන් යුක්ත වෙන්නට ඕනේ. ඊගාවට සම්මා වායාම. සම්මා වායාම කියලා කියන්නේ අර ඉහතින් කියන ලද හැම දෙයක් සඳහාම සම්මා දිට්ඨිය එකලා සම්මා වායාමයේ තියෙනවා. සම්මා දිට්ඨිය එකලා සම්මා සතිය තියෙනවා. සම්මා දිට්ඨිය එකලා පෙරපසු නොවීම සම්මා කම්මන්ත තියෙනවා. පෙරපසු නොවීම මේ හතරම තියෙනවා. සම්මා දිට්ඨිය තියෙනකොට. මොකක්ද හතර? සම්මා දිට්ඨිය තියෙනවා නම් සම්මා සංකප්ප ඒකම තියෙනවා. සම්මා සති තියෙනවා. සම්මා වායාම තියෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත ඒ අනුරූපව සිද්ධ වෙන්නේ. ඊගාවට සම්මා සමාධි. මේ සම්මා දැන් මේ ආර්ය ශ්‍රාන්ත මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති මේ ටික එකිනෙකට සම්බන්ධ වෙලා ඇවිල්ලා මේ කරුණු හතම එක සිතකට වැටුණා නම් ඒක තමයි සම්මා සමාධිය. ඒ එක සිතකට මේ අට වෙච්ච ගමන්ම ඒක තමයි සෝවාන් වුණා කියන්නේ. එක සිතක මේවා පුහුණු කරගෙන ඇවිල්ලා එක චිත්තක්ෂණයක සමාධිගත වුණා නම් ඒක තමයි සෝවාන් වුණා කියලා කියන්නේ. ආර්ය මාර්ගෙහි. ඒක නිසා ඔය අනිත් තියෙන භාවනා ක්‍රමවල සෝවාන් වීම නෑ. සෝවාන් වීම තියෙන මේ මාර්ගයේ විතරයි. ඒක කියන්නේ මේ මාර්ගයෙන් පිට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන කවුරුවක්වත් නැහැ කියලා මේ ශාසන මාර්ගයෙන් පිට. දැන් වතන පැහැදිලි වෙන්න ඕනේ මේ ලෝකීය සම්මාදිට්ඨිය ඇවිල්ලා මෙන්න මෙහෙම චිත්ත ඒකාග්‍රතාවයක් ලැබලා සෝවාන් වුණා නම් ඒ සෝවාන් වෙච්ච තැනින්දන් තමයි ආර්ය සම්මාදිට්ඨිය එන්නේ. දුකට හේතුව දුකින් මිදීමේ මාර්ගය කියන මේ ටික පිළිබඳ අවබෝධය. එතනින් ඉඳන් එයාට අන්න ලෝකෝත්තර ආර්ය ශ්‍රාන්ත මාර්ගය යට බලපවත්වන්නේ. එතනින් ඉඳන් මෙහා මේ අත්තිරින්නම් අත්තිත්තං ආදී වශයෙන් සකස් වෙච්ච ඒ සම්මාදිට්ඨිය මුල් කරගත්ත අවස්ථාවයි ඉන්නේ. දැන් මේ අරි අටනි මග සම්බන්ධ කරගන්න පුළුවන් අපිට බැරිද? දැන් ඔය අරි අටනි මග සම්බන්ධ කරගත්ත තැනැත්තාට පුළුවන් පින්වත්නි ඕකෙන් දැන් බුදුහාමුදුරුවෝ බාර අරගෙන ඉන්නේ සම්මා වායාම, සම්මා සති, සම්මා ආජීව, සම්මා කම්මන්ත, සම්මා වායාම කියනකොට දැන් පේනවා එහෙනම් යද ඉන්න පුළුවන්කම නැහැ කියලා. දැන් පේනවා අපිට හොඳටම
මේ අනම්මනම් කර කර ඉන්න තෘෂ්ණාව වර්ධනය කර කර ඉන්න පුළුවන් කමක් නැහැ කියලා. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන බලන්න ඔය ඔක්කොම තීරණය කරන්න ඉස්සලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ හරය මොකද්ද කියලා. කොතෙන්ද එන්න වෙන්නේ? එනිසා කිව්වේ යදින්න එපා, පතන්න එපා, ආයාචනා කරන්න එපා, ඒව හරියන්නේ නැහැ කියලා. ඒ වගේම බුදුහාමුදුර උපදින්න ඉස්සෙල්ලා තිබුණා ඕන තරම්. නමුත් බුදුහාමුදුර ඒව වැරදි නිසායි කිව්වේ ඒව කරන්න එපා, මෙන්න මේකයි මාර්ගය කියලා. ඉතින් ඔයයන්ට මේ මාර්ගය අවශ්‍ය නම් විතරක් කටයුතු කරන්න. ඔය ඔක්කොම කැටි කළා තමයි කිව්වේ තෙරුවන් සරණ ගිහින් පන්සල් රකින්න කියලා. තෙරුවන් සරණ ගිහින් පන්සල් රකිමින් ඒ කියන්නේ පංච සුචරිතයේ වඩමින් පංච දුෂ්චරිතය අතහැරියනම් මෙයා මේ මාර්ගයේ ඉන්න කෙනෙක්. ඉතින් අමාරුද? එනකේ අමාරුයි කියලා හිතෙනවා. මොකද ජරා පුරුදු දැන් ඇති වෙන තියෙන හින්දා. ওই පුරුද්ද කඩා ගන්න එක තමයි තියෙන්නේ. දැන් බලන්න අපේ සමාජයේම ඕන තරම් ඉන්නවා කුරා කෝම්බියකටවත් හිංසා කරන්නේ නැති අය. මේ සමාජයේ අපි අතර ඉන්නවා. එහෙනම් අනිත් කෙනෙකුට මේක කරන්න ඕනේ කියන එකක් තියනවද? නෑ. ඒ කරන්නේ බැහැ කියලා කියන්නේ පුරුදු වෙලා තියෙන පුංචි කාලේ ඉඳන්ම පුරුද්ද කඩා ගන්න අමාරුයි. අදිෂ්ඨාන කළා පුරුද්ද කඩන්න එතකොට රකින්න පුළුවන්. කිසි දවසක බොරුවක් නොකියන අය නැද්ද? කොහොමද කාටද කියන්න පුළුවන් මං කිසි දවසක බොරුවක් කියන්නේ නැහැ කියලා. අතීතයේ කියන කතාව නෙමෙයි මං කියන්නේ. දැන් ඉතින් මේවට යෙදිලා දැන් මේ මාසෙකට මෙහා පැත්තේ ඉඳන් ගන්න. මං බොරුවක් කියන්නේ නැහැ කියන අත සංගා. මුතේ ඔය ඉන්නේ ඕන කරා. හොඳ. ඒ කියන්නේ මෙත් ඔහොම ඉන්නවා නම් අනිත් අයට බොරු කියව නවත්තන්න බැරිද? පුළුවන්. පුරුද්ද කඩා ගන්න. අනිත් සිල්පදත් ඔච්චරයි කියන්නේ පුරුද්ද කඩන්න. බලන්න කොච්චර මානසික සුවයක් භුක්ති විඳිනද කියලා. කොච්චර සැනසෙල්ලක් ලැබෙයිද කියලා. පින්වත්නි, ඒ නිසා මේ අරි අටඟි මඟ කියන අපන්නක ප්‍රතිපදාව ගැන බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන් කියනවා. ආනන්ද ඉස්සර හිටියා රජෙක්. මේ රජ දහමින් රට පැවැත්තුවා. එයාට සප්ත රතනයන් පහළ වුණා. ඊපස්සේ එයාගේ පුතාට සක්විතිවත් කියලා දුන්නා. ඉතින් ඒ පුතා දැන් මේ සක්විතිවත් පැවැත්තුවා. හැබැයි තාත්තගෙන් පුතාට සක්විති රජකම ගියේ නෑ. එහෙම දෙන්න පුළුවන් එකක් නෙමෙයි. මේ තාත්තා පුතාට සක්විති ප්‍රතිපදාවයි කියනවා. පුතාගේ ප්‍රතිපදාව ගියාම තාත්තගෙන් ඈත් වෙලා ගිය සප්ත රතනයන් පුතාට හම්බ වුණා. ඔහොම පරම්පරා කීපයකට ආවා. එක පරම්පරාවකට ආපුවම ඒ පරම්පරාවේ පුතා එක සිඳ දැම්මා. එතනින් පස්සේ ඒක ගියේ නෑ. ඒ පුතා අර සක්විති වත් පිරුවේ නෑ. ඒ අනුව රජකම් කළේ නෑ. ඒ නිසා අතුරුදන් වුණා එයාගේ සප්ත රතනය. මේ උපමාව කියලා කියනවා ආනන්ද මගේ අපන්නක ප්‍රතිපදාව සිඳ දමන අවසන් පුරුෂ යුගය ඔබ වෙන්නට එපා කියලා. ඉතින් අවසන් පුරුෂ යුගය ඔබ වෙන්නට එපා කියලා ආනන්ද හඳුරන්න එපා කියන කතාව නෙමෙයි. මේ කිව්වේ සමාජයට කිව්වේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනිත් પરම්පරාවට දෙන්න කියන එකයි. දැන් දෙනවද? දැන් දෙන්නට ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔය අම්මලා තාත්තලා බලන්න ප්‍රතිපදාව ඒ හරියට ගෙනිච්චොත් තමයි අර කිව්වේ ආනිසංස අත්ති මාතා අත්ති පිතා කියන එක. දූදරු પરම්පරාවට සැනසෙල්ල එතනයි තියෙන්නේ. නිසා පින්වත්නි මේ ටික හොඳට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අද විශේෂයෙන්ම තෝරගත්ත මේ මාර්ගය මම දන්නවා ගොඩාක් දෙනෙකුට මේක පිළිබඳ ප්‍රශ්න තිබුණා. කොහොමද ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියලා. සම්මා දිට්ඨිය තුලින්ම සම්බන්ධ නැද්ද දැන්? දාන සීල කියන කොටස් දෙකෙන් පටන් ගත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ගිහියාට මේ ප්‍රතිපදාවේ දාන සීල අර ඊගාවට ලෝකෝත්තර ප්‍රතිපදාවේ තමයි ප්‍රඥාවලින් පටන් ගත්තේ සම්මා දිට්ඨිය කියලා. ඒ සම්මා දිට්ඨිය එතන ප්‍රඥාවයි සෝවාන් වෙලා දැන් චතුසත්‍ය නුවණ තියෙන නිසා එතන ප්‍රඥාවෙන්
පටන් ගත්තා. මෙතන දාන සීල වලින් පටන් ගත්තා. මොකද එහෙම ප්‍රඥාවක් මේ ලෝකීය පුද්ගලයාට නැති නිසා විග්‍රහ කළා තියෙනවා. ඉතින් මේ විග්‍රහය දැනගෙන පුළුවන් තරම් උත්සාහ ගන්න. උත්සාහ ගන්නකොට වැඩි දවසක් යන්නේ නැතුව උත්සාහය සඵල වෙනවා. ඔහොම ගිහිල්ලා කොයි වෙලාවක හරි ඔය ඇත්තන්ට නිසකව කියන්න පුළුවන් නම් දැන් නම් මම අපායට යන්නේ නැහැ. දැන් මං හොඳට පන්සිල් රකින්න කෙනෙක් අන්න සෝවාන් මාර්ගයට පැමිණුණා. ඒක නැත්තා. එයාට කියනවා සද්ධානුසාරී කියලා. නැත්නම් ධම්මානුසාරී කියලා. ඒක නැත්තා ඊට පස්සේ මැරෙන්න ඉස්සෙල්ලා කොයි වෙලාවෙ හරි ඒක තහවුරු කරනවා ඵලයට පැමිණෙනවා කියලා කියනවා. ඵලයට පැමිණෙනවා තවම මෙයා මාර්ගයේ ඉන්නේ. ඵලයට පැමිණුණාට පස්සේ තමයි එතනින් අනාගාමී මගට සකදාගාමී මගට පිවිසෙන්නේ. ඒකයි වෙනස. දැන් මාර්ගයේ ඉන්න තාම දැන් පන්සිල් රකින්නවා Tamanට නියතයි Taman යන්නේ නැහැ කියලා බුගතියට. Taman දන්නවා මගෙන් පංච දුස්චරිතය මොකක්වත් සිද්ධ වෙන්නේ නැහැ කියලා. මේ தත්ත්වය තහවුරු වෙච්ච ගමන් දැන් Tamanගේ අපායගාමීත්වය නැතර දැන් ආර්ය පුද්ගලෙක් බවට පත් වෙලා. ඵලය කියලා කියන්නේ ඒකේ තහවුරු වෙලා ඒක නැත්තා අනාගත ඊළඟ පියවරට ප්‍රතිපත්ති ගෙනියනවා. ඊළඟ පියවරට ගෙන කරනවා ඔන්න අනාගාමී සකදාගාමී මාර්ගය. සකදාගාමී මාර්ගය තහවුරු වෙලා අවසන් වෙනකොට තමයි සකදාගාමී ඵලය. එතන ඵලය කියන්නේ මොකද්ද? සකදාගාමී ඵලය කියනකොටම ඊළඟ චිත්තක්ෂණේ ඉඳන් අනාගාමී මාර්ගය. ඊගාවට එතනින් අනාගාමී ඵලය. අනාගාමී ඵලයට ආවනම් එතනින් නම් එයා යන්නේ අනාගාමී ඵලයට ආවනම් එතනින් නම් එයා අරහත් මාර්ගයේ. අරහත් මාර්ගයට ඇවිල්ලා අරහත් ඵලයට එනවා. ඒක සමහරක් වෙලාවට මේ ටික චිත්තක්ෂණ ටික යමින් වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට මේ ටික චිත්තක්ෂණ 8කින් එක්ෂණයකින් වෙන්නත් පුළුවන්. හැබැයි චිත්ත පරම්පරාවක් තුලයි සිද්ධ වෙන්නේ. එක සිතක 8ම එන්නේ නෑ. මගපල 8ම එක සිතක එන්නේ නෑ. සිත් 8කයි ඒ දේ සිද්ධ වෙන්නේ. ඉතින් අනතුරුව කියන එකෙන් අදහස් කළේ මග සිතට අනතුරුව ඵලසිත කියන එකෙන් අදහස් කරේ මාර්ගයට පැමිණුණා නම් ආයි ප්‍රත්‍යඥ තත්වයටවත් එතන පහළටවත් එන්නේ නෑ. ඒකේ ඵලයට පැමිණලාම තමයි නවතින්නේ. අනතුරුව ඵලය ලැබෙන එක ලැබෙනවම තමයි. නැත්තම් කිව්වේ නෑ මේ ඊළඟ චිත්තක්ෂණයම ඵලසිතේ කියලා. මොකද මාර්ගඵල අධිගමනය ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙන දෙයක්. එහෙම නැත්තම් පුද්ගලයෝ 8 දෙනෙකුට දන් දෙන්න පුළුවන් කියන්නේ නෑ. මොකද කියන්නේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ. එකම චිත්තක්ෂණයක වෙනවා නම් කොහොමද පුද්ගලයා 8 දෙනෙක් හොයාගන්නේ? පුද්ගලයා 8 දෙනෙක් හොයන්න බෑ. ඔක්කොම එකම චිත්තක්ෂණයේදී සිද්ධ වෙනවා නම්. ඒ කියන්නේ චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට එක කාලයක් පවතින්නට ඕනේ. ඒ නිසායි කිව්වේ පුද්ගලයන් 8 දෙනෙක් මෙහෙම ඉන්නවා කියලා. ඒ කියන්නේ මාර්ග පුද්ගලයෙකුත් ඉන්නවා, ඵල පුද්ගලයෙකුත් ඉන්නවා. මාර්ගඵල වශයෙන් 8 දෙනෙක් ඉන්නවා කියලා කියනවා. මේ ආර්ය මාර්ගයේ Taman තේරුම් අරගෙන ජීවිතේට මේ ක්‍රියාමාර්ගයේ මේ මාර්ගයේ ගමන අදිෂ්ඨාන කරගන්න. දැන් අදිෂ්ඨාන කරගන්න. අදිෂ්ඨාන කරගෙන බුදුරජාණන් වහන්සේගේ මඟ ඇරෙන්නට වෙන මඟක් නැහැ කියන අදිෂ්ඨානයේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන මේ ටික හොඳට හිතාගෙන මේ ධර්ම ජීවිතයට සම්බන්ධ කර ගනිමින් ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙමින් රැස් කර ගන්නා වූ කුසල මාර්ගයේ හේතුවෙන් වහවහ තමන්ට ප්‍රාර්ථනීය පරිදි නිවන් සුව පිණිස වේවා. නිවන් සුව ලැබෙන තාක්කල් දෙල මෙලොව සහපතත් පරලොව යහපතත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.